ඔව් අදත් අපි තවත් ජාතික පාසල වැඩසටහනකින් අපහමනට වෙනවා. අපේ වැඩසටහන ඔබ දන්නවා තොරතුරු තාක්ෂණය හා sannivedanaya. ඒකට 12 වෙනි වසරේ 11 වෙනි වසර සමාන 12 වෙනි 13 වෙනි වසරවල අධ්‍යාපන පොතසගත පත්‍ර උසස් පෙළ විභාගයට සෝදානම් වෙන සිසුන් වෙනුවෙන් අපේ විශේෂ වැඩසටහනක් විදියට තොරතුරු හා sannivedana තාක්ෂණ විෂය අපි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරනවා. ඉතින් මෙතෙක් අපි වැඩසටහන රාශියක් අපි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරා. අදත් අපි පටන් ගන්නේ තවත් වැඩසටහනක්. ඉතාමත් වැදගත් වැඩසටහනක්. ඒ තමයි පරිගණකයෙන් ගැටලුවක් निराකරණය කර ගැනීම සඳහා අප ගත යුතු ක්‍රියාමාර්ග සහ එය निराකරණය කරගන්නේ කෙසේද කියලා අපි හොයලා බලන එක. ඉතින් දුලප්තලා දන්නවද කොහොමද පරිගණක ගැටලුවක් විසඳගන්නේ? අපි සාමාන්‍ය ජීවිතේ අපිට ඕන තරම් ගැටලු තියෙනවා, ප්‍රශ්න තියෙනවා නේද? නමුත් පරිගණකයේ ගාවට ගියාම පරිගණකයෙන් අපිට කරගන්න පුළුවන් තාමත්ම සංකීර්ණ ගැටලුණත් තාමත්ම ඉක්මනට. නමුත් ගැටලුව සංකීර්ණවත් ප්‍රශ්නයක් නැහැ. අපි ගැටලුව තාමත්ම නිවැරදිව හඳුනා ගන්න ඕනේ. කොහොමද අපි ගැටලුව පරිගණක ඉදිරිපත් කරනකොට මොනවද ගත යුතු ක්‍රියාමාර්ග කියන්න බලන්නද? අපි මුලින්ම ඒ ගැටලුව මොකක්ද කියලා හඳුනා ගන්න ඕනේ. ඊපස්සේ ගැටලුව निराකරණය කරගන්න පියවරෙන් පියවර ගැලීම් සටහනක් හදාගෙන නිවැරදි කේත ක්‍රමය භාවිතා කරලා ඒ ගැටලුව निराකරණය කරන්න ඕනේ. ඔව් බොහොම හොඳයි. අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ ගැටලුවක් ඊටාත්ම නිවැරදිව හඳුනා ගන්න ඕනේ නේද? ගැටලුව හඳුනා ගන්න නැතුව අපිට විසඳුම් හොයන්න පුළුවන්ද? බෑ. ඒ නිසා අපිට ගැටලුව හඳුනා ගන්න වෙනවා. ගැටලුව හඳුනාගත්තාම ගැටලුව निराකරණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාවලිය නැත්නම් ගත යුතු පියවරයන් ටික තාමත් පැහැදිලිව එකට පස්සේ එක අපිට කියන්න ඕන. මොකද ඔබට ගැටලුවක් මතුවනහම ඔබ ශනිකව පිළිතුර ගන්නවා, නිවැරදි කර ගන්නවා. නමුත් ඔබ හිතන්නේ නැහැ මොනවද ඒ ගත යුතු ක්‍රියාපිළිවෙල, ගත යුතු ක්‍රියාමාර්ග කියන එක ඔබට එතරම් හැඟෙන්නේ. නමුත් ඔබ හැමදේම අරන් තියෙනවා නේද? ඉතින් ඒක උනාට පරිගණකයට අපිට එහෙම බෑ. තාම නිවැරදිව ඒ ටික අපි උපදේශ ටික දෙන්න ඕනේ. පරිගණකය සාමාන්‍යයෙන් උපදේශ නිවැරදිව දෙන තරමට ඉතාමත්ම නිවැරදිව කෙටි මාර්ගයකින් අපි පරිගණකයට උපදේශ දෙන්න ඕනේ. පරිගණක හැම විටම තර්කානුකූලවයි හිතන්නේ. හැම විටම පරිගණකේ තර්කානුකූලව හිතන්නේ. ඒකම පරිගණක කළ යුතු කාර්ය ස්ටෙප් බයි ස්ටෙප් අපි පැහැදිලිවම පියවරෙන් පියවර පැහැදිලිවම කියන්න ඕනේ. අපි මතකයි ගිය වැඩසටහනදී අපි කතා කරා අර කඩේ භූමිතල ප්‍රශ්නය. ඉතින් තාම සාර්ථකව අපිට මේ දූ දරුවෝ අපිට උත්තර දුන්නේ නැහැ එකට. ඒකම අපි ප්‍රශ්නයක් ඇහුවා, තවත් ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද අපේ ප්‍රශ්න සංකීර්ණයි. අපේ සමාජය අපිට හම්බ වෙන. අපි අහපු ප්‍රශ්නේ තමයි අර විදේශීය සංචාරකයෙක් ලංකාවට ඇවිල්ලා මුහුදු වෙරළ හොයාගෙන යන පාර පිළිබඳ ගැටලුව. දැන් ගැටලුව අපි ගිය සතියේ ඉදිරිපත් කළා, පිළිතුරු සපයා දුන්නා. මොකද පිළිතුරු අපි දූ දරුවන්ගෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ. කොහොම වුණත් ඒක ඊටාත්ම තර්කානුකූලව අපි විසඳාගත යුතු ගැටලුවක්. මොකද ගැටලුවේ අපි දෙනවා හුඟක් තර්කානුකූලව සිතන්න ඕනේ තැන්. ඉතින් සාමාන්‍ය ජන ජීවිතයේදී අපිට හුඟක් ගැටලු ඒ විදිහේ තාමත්ම සංකීර්ණයි. ඉතින් අපි පසුගිය වැඩසටහනේදී අපි ඒ ගැටලු निराකරණය කරගන්න ඒ පියවරෙන් පියවර ඒවා සකස් කරගන්න ආකාරය තමයි අපි ඇත්තටම කතා කරේ. අද අපි බලමු තවත් තරමක සංකීර්ණ ගැටලුවක් අරගෙන, ඒක තර සංකීර්ණ නැහැ, ගණිත ගැටලුවක්, වැඩි අමාරුවක් නැති ගැටලුවක්. නමුත් කොහොමද පියවරෙන් පියවර ඒ ගැටලුව निराකරණය කර ගන්න ආකාරය ඔබ හිතන හැටි. ඒතර ඔබ හිතන ආකාරය තමයි අපිට වැදගත් වෙන්නේ. මොකද ඒ හිතන ආකාරය තාම නිවැරදිව පරිගණකයේ දන්නා කේත ක්‍රමයකින්, භාෂාවකින් අපි පරිගණකයට ඉදිරිපත් කරන්න ඕනේ. පරිගණක දන්න භාෂාවන් පිළිබඳව අදහසක් තියෙනවද? මොනවාද පරිගණකයේ දන්න භාෂා? ඉංග්‍රීසි භාෂාව දන්නවද? ඉංග්‍රීසි භාෂාව ගැන කිසිම හැඟීමක් නැහැ පරිගණකයට. පරිගණකයේ මුල්ම භාෂාව තමයි බිඳුව සහ එක නේද? ඒ මත තමයි මේ හැම දෙයක්ම අපි ගොඩනගාගෙන තියෙන්නේ. මේ මුල් භාෂාව බිඳුව සහ එක. අපි කියන යාන්ත්‍රික භාෂාව කියලා. ඒ යාන්ත්‍රික භාෂාවට ගැලපෙන ආකාරයට අපි ප්‍රශ්නය සකස් කරලා ඉදිරිපත් කරනවා. ඉතින් ටිකක් සංකීර්ණ තත්ත්වයක්. නමුත් මේක ඊටාම සරලයි අපේ දූ දරුවන්ට. තාම ඉක්මනින් මේ ගැටලුව විසඳ ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි දැන් ගිය සතියේ ගැටලුවකට අවශ්‍ය වෙන සියලුම ක්‍රමවේද අපි කතා කරා. ගැලීම් සටහන් හදන හැටි අපි සාකච්ඡා කරා. ගැලීම් සටහනක තියෙන දේවල් අපි කතා කරා. ඒ විදිහට අපි ගිය සතියේ පසුගිය වැඩසටහනේ සමාන පසුගිය වැඩසටහනේදී අපි සංඛ්‍යා දෙකක් අරගෙන කුමන සංඛ්‍යා වැඩිද අඩුද කියන එක පිළිබඳව ගැලීම් සටහනකින් අපි ඉදිරිපත් කළා. දැන් අද මම ඔබ දරුවන්ගෙන් අහනවා මෙන්න මේ ගැටලුව. ෆැක්ටෝරියල් වැලියු එකක් අපි ගණනය කරන්නේ කොහොමද? එහෙම නැත්නම් ක්‍රමාරෝපිත අගය ගණනය කරන්නේ කොහොමද කියලා මම ඔබගෙන් අද අහන්න යනවා. මොකද මේ ක්‍රමාරෝපිත අගය කියලා කියන්නේ? කවුරු හරි දන්නවද දුවලා පුතාලා?
ක්‍රමාරෝපිත අගය කියන්නේ මොකද්ද? කියන්න බෑ කවුරුහරි. ඔබට අදහසක් තියනවාද? අපි දුම් පහේ ක්‍රමාරෝපිත අගය මොකද්ද? කියන්න බෑ. 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 ඒ කියන්නේ 120. හරි බොහොම හොඳයි. ඒක තමයි ෆැක්ටෝරියල් අගය. එහෙම නැත්නම් ක්‍රමාරෝපිත අගය කියන්නේ කිසියම් දෙන සංඛ්‍යාවක ඒ සංඛ්‍යාව විතර පහළ අගය දක්වා එක දක්වා සියලුම සංඛ්‍යා එකට ගණනය ගුණිත කිරීමෙන් ලබා ගන්න අගය. ඒතර 10 ෆැක්ටෝරියල් අගය 10 වැඩි කිරීම 9 වැඩි කිරීම 8 වැඩි කිරීම ගිහලා එක දක්වා එන්න ඕනේ නේද? 3 ෆැක්ටෝරියල් අගය මොකද්ද? 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. දැන් මෙන්න මේ ගැටලුව දැන් ඔයගොල්ලෝ මට කියනවා. බොහොම සරලයි. මම මේක එච්චර පරිගණකයට මේක දෙන්නේ කොහොමද? පරිගණකයට මේක දැනුම් දෙන්නේ කොහොමද මෙහෙම කරන්න කියලා. දැන් ඔබ පහත් කිව ගාම පහේ ඉඳන් හරි 1 සිට 5 දක්වා හරි 5 සිට 1 දක්වා හරි එකට ගණනය කරගෙන ගියා ගුණිතය අරගෙන ගියා නේද? දැන් ඔබ මොනවද ඇත්තට මෙතෙන්දි කරේ? දැන් දුව උත්තර දෙනකොට මොනවද පටන් ගත්තේ? 5න්. අපි එකෙන් පටන් ගමුකෝ. 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 4 වැඩි කිරීම 5 නේද? දැන් මම දුව හැම කිව්වනම් මොනවද දුව කරේ මතකෙන්? කියනවා? පහ කියන අගය අපි දන්න අවසාන අගය බව නේද? ඒක කොහේ හරි මතකේ තියාගන්නවා. ඊළඟට 5 දක්වා 1 සිට ගුණ කරගෙන යනවා. ඔව්. ඒතර 1 වැඩි කිරීම 1 කියලා මොකද කරේ? ඒක මතකේ තියාගත්ත නේද? 1 වැඩි කිරීම 1 1යි. ඊළඟට ඒ 1 වැඩි කිරීම 2. ඒක 2යි කියලා තියාගන්නවා මතකේ නේද? ඊළඟට 2 වැඩි කිරීම 3. ඒ 2 වැඩි කිරීම 3 නේද? වෙන එකක් නෙමෙයි අර මතකේ තිබිච්ච 2 නේද? ඊළඟට 3 වැඩි කිරීම 4. මතකේ තියෙන කීයද? 1 වැඩි කිරීම 2. එතකොට 2 වැඩි කිරීම 3. මතකේ තියෙන 6. 6 වැඩි කිරීම 4. මතකේ තියෙන 24. 24 වැඩි කිරීම 5. බලන්න ඒ ක්‍රමවේදය. දැන් මේක ලියන්න පුළුවන්ද කොලයක? බලන්න ලියන්න. කොලයක ලියන්න බලන්න ඕක ඉක්මනට. වැඩි කාලයක් ගන්න නැතුව. දැන් පියවරයන් ටික පිළිවෙලට තියෙන්න ඕනේ නේද? ඉස්සලම කරේ මොකද්ද? ලියන්න බලන්න. ඔව්. බලන්න ටක් ගාලා ලියාගන්න ලියාගෙන යන්න. 1 වැඩි කිරීම 1 උත්තරය 1යි කියලා ලියා ගන්නවා. ඊට පස්සේ ඒ උත්තරය වැඩි කිරීම 2 කියලා ලියා ගන්නවා. ඒ උත්තරය වැඩි කිරීම 2 කියන එක උත්තරේ වෙන තැනක ලියා ගන්නවා. පියවරෙන් පියවර තියෙන්න ඕනේ. අර එක දිගට ලියන එක නෙමෙයි මම මේ කතා කරේ. පරිගණකයට ඒක දෙන්නත් පුළුවන්. නමුත් පරිගණකයට එහෙම දින්නත් කරන්න පුළුවන්. හැබැයි අපි ඊට වැඩිය ක්‍රමානුකූලව අපි මේ වැඩේ කරන්න යනවා. බොහොම හොඳයි. හරි. දැන් මේ ක්‍රමය තමයි ඇත්තටම අපි අනුගමනය කරන්න ඕනේ පරිගණකයට පිළිතුරු සැපීමේදී. දැන් බලන්න මං ගාව තියෙන උත්තරෙත් ඔබට බලන්න පුළුවන්. මගේ උත්තර කීපයක් තියෙනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මෙතන දැන් මේ ආකාරයටම 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම එක පරිගණකයට දුන්නොත් එහෙම අපිට ඒක සිවිස හම්බ වෙනවා. හැබැයි ඒක බොහොම සරල ක්‍රමයක්. නමුත් මේ ගැටලුව විසඳාගෙන දැන් දුවාලා කරපු විදිහට පොතේ කරපු විදිහට අපි කොහොමද කරන්නේ? මෙන්න මේ ආකාරයට නේද? 1 වැඩි කිරීම 1 1යි. ඊළඟට ඒ උත්තරේ 1 අරගෙන ඒක තමයි 2කින් වැඩි කරන්නේ. ඒකට අපිට ලැබෙන උත්තරේ 2. ඒතකොට ඒ 2 අරගෙන ඒක අපි 3ෙන් වැඩි කරනවා ඊළඟ අගය. ඒකට උත්තරේ 6යි. ඒකට මේ 6 අරගෙන ඒ 6 වැඩි කරනවා ඊළඟ අපේ අගය 4 නේද? ඒකට ඒතර ලැබෙන උත්තරේ 24යි. ඒකට ඒ 24 අරගෙන ඒක වැඩි කරනවා අපි අවසාන අගය 5ෙන්. ඒකට අපිට උත්තරය 120ක් ලැබෙනවා. දැන් මෙතනදී අපි එක හා සමාන කාර්යයන් කිවතාවක් කරලා තියෙනවද? එක හා සමාන කාර්යයන් නේද? දැන් මේ සමීකරණය ගත්තොත් එහෙනම් මේ දිගටම මොනවද අපිට පේන්නේ? එකම දේ නේද අපි කරේ? එකම දේ කරේ. හැබැයි අපි වෙනස් කරා අපේ අගයන්. නේද? අපේ අගයන් එකින් එක වෙනස් කරා. මොකද අපිට අවශ්‍ය වෙනවා 1 සිට 5 දක්වා ඒ අගයන් ටික ලබා ගන්න. ඒකට ඒ අගයන් ටික ලබාගෙන ඒ අගයන් ටික අර ලැබෙන ඊළඟ කලින් ලැබිච්ච පිළිතුර අරගෙන ඒකත් එක්ක වැඩි කරලා තමයි අපි 120 ලබා ගන්නේ. ඒතර අපේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? 120. අපි පටන් ගන්නෙ කොහෙන්ද? 5න්. ඇයි අපිට 5? අපි ෆැක්ටෝරියල් වැලියු එක එහෙම ක්‍රමාරෝපිත අගය හොයන්නේ 5ට. අපි පටන් ගන්නෙ කොතනින්ද? 1 සිට.
එතකොට 5 1 සහ අවසානයේ අපිට පිළිතුර 120ක් ලැබෙනවා. එතකොට අපි වැදගත්ම දේවල් තුනක් අපිට අවශ්‍ය වෙනවා. මොකද්ද? අපේ ෆැක්ටෝරියල් අගය හොයන වැලියු එක මේ අගය ඉලක්කම සංඛ්‍යාව මොකද්ද? අපි පටන් ගන්නේ ඒ සංඛ්‍යාවේ සිටද එහෙම නැත්නම් එකේ සිට ඒ සංඛ්‍යාව දක්වාද අවසානයේ අපිට ලැබෙන පිළිතුර. දැන් මේ හැමදේම මතකෙන් කරනකොට අපිට ඇත්තට දැනෙන්නේ නැහැ මේක තේරෙන්නේ නැහැ. නමුත් පරිගණකයට මා කලින් විදිහට අපිට හැම පිළිතුරක්ම ඉතාමත්ම නිවැරදිව දෙන්න ඕනේ. දැන් මේක ඇත්තටම අපිට ගැලීම් සටහනකට දාගන්න පුළුවන්. ගැලීම් සටහනකින් මේක ඉදිරිපත් කරන්න පුළුවන්ද? පුළුවන් වෙන්න ඕනේ නේ. ඕනම ගැටලුවක් අපිට පුළුවන් නේද? බැරි කමක් නැහැනේ. ගැලීම් සටහන් අඳින්න දන්නවා නම් මේ ගැටලුව ගැලීම් සටහනකට දාගන්න ඕනේ. එහෙමනම් යොදා ගැනීමේදී අපි පටන් ගන්න කොහොමද ගැලීම් සටහන හැම වෙලෙම ආරම්භයක් අපිට ගැලීම් සටහනකට අවශ්‍යයි. මොකද ආරම්භය මෙන්න මේ විදිහටයි ගැලීම් සටහන අපි සකස් කරගන්නේ. දැන් මෙතනදී ඔබට පේනවා ආරම්භයක් තියෙනවා ස්ටාර්ට්. ඊළඟට ෆැක්ටෝරියල් අගය අපි මේ අවසාන ප්‍රතිඵලය ලබා ගන්න එකට සඳහා අපි පරිගණක මතකයේ තුල මේවා තැන්පත් කර ගැනීමට අවශ්‍යයි. මතකය කියන එක පරිගණක මතකය දහස් මිලියන ගාණක්. දහස් ගාණක් නෙමෙයි. මිලියන බිලියන ගාණක් දක්වා මතක අපිට තබා ගන්න පුළුවන්. අපේ මොලේ මතකේ අපේ තියා ගන්නවා වගේම තමයි. අපිත් මතකේ තියා ගන්න හුඟක් දේවල්. මුළු ජීවිත කාලයේම අපි දන්න දැකපු අපිට සිදුවෙච්ච දේවල් අපි අමතක නොකර මතකේ තියා ගන්නවා. මේ මතකේ අපි ආවර්ජනය කරගන්නේ කොහොමද? ඒ සිද්ධියත් එක්ක නේද? ඒ සිද්ධිය මතක් කරගෙන ඒ තුල තිබෙන සියලුම දේවල් අපි මතකයෙන් එළියට ගන්නවා. ඒ වගේ තමයි පරිගණකයේත් මතක රාශියක් තියෙනවා තම්පත් කරගන්න පුළුවන්. හැබැයි ඒ හැම දෙයක්ම අපි හඳුනා ගැනීම සඳහා කිසියම් වූ කේතයක් අපි භාවිත කරනවා. මේ විදිහට භාවිත කරපු කේත දෙකක් තමයි මෙතන නම්බර් කියලා තියෙන එකක්. අනිත් එක ෆැක්ටෝරියල් කියලා තියෙනවා. එතකොට එහෙම ඒ දෙකට අපි මුලින්ම අගයක් දෙනවා. මොකද්ද මේ ෆැක්ටෝරියල් කියන එකට අපි 1 කියලා කියනවා. මොකද අපි එතනින් තමයි පටන් ගන්නෙ අවසාන අගය හොයන්න. ඊළඟට නම්බර් එක අපි 1 කියලා කියනවා. අපි 1 සිට තමයි අපි යන්නේ අවසාන සංඛ්‍යාවේ අගය දක්වා. මොකද අවසාන සංඛ්‍යාවය අපේ උදාහරණයේදී හයියෙන් කියන්නේ 5 නේද? එතකොට දැන් බලන්න අපි ඊළඟට හැම මොහොතකදීම දැන් බලන්න මෙන්න මේ ස්ටේට්මන්ට් එක. මොකද්ද මෙතන? ෆැක්ටෝරියල් සමානයි ෆැක්ටෝරියල් වැඩි කිරීම 2. 2 නෙමෙයි නම්බර් නේද? දැන් මොකද්ද අපි එතන කරන්නේ? අපි අපේ කලින් උදාහරණෙදී මෙන්න මේ දේ නේද කරන්නේ. එමනම් මෙන්න මේ දේ නේද කරන්නේ. ඒ කියන්නේ ෆැක්ටෝරියල් කියන්නේ මේ අගය ඒකම වැඩි කිරීම මේ නම්බර් එකෙන්. නේද? දැන් දෙවෙනි අවස්ථාවේදී ලැබිච්ච පිළිතුර තමයි ෆැක්ටෝරියල් වල තියෙන්නේ. ඒ අගයම අරගෙන ඒක ඊළඟ සංඛ්‍යාවෙන් වැඩි කරනවා. එතකොට අපිට උත්තරය ආයසර සමාන මේක 2 වෙන්න ඕනේ. 2යි. නේද? ඊළඟට මේ 2 අරගෙන ඒ 2 දැන් බලන්න ෆැක්ටෝරියල් සමානයි ෆැක්ටෝරියල් වැඩි කිරීම නම්බර්. තේරුණාද? ඊළඟටත් එහෙමනේ. ඊළඟ ෆැක්ටෝරියල් සමානයි ෆැක්ටෝරියල් වැඩි කිරීම නම්බර්. නේද? අවසාන අවස්ථාවේදී මේක ෆැක්ටෝරියල් සමානයි ෆැක්ටෝරියල් වැඩි කිරීම 5. අවසාන උත්තරය අපිට 120යි. දැන් බලන්න මෙතනදී ඒ දෙක කරනවා නේද? අපි පටන් ගන්නෙ නම්බර් එක එකෙන්. අපි මෙතනින් අපි අර ගණනය කිරීම කරනවා. ඊළඟ අපි මොකද කරන්නේ? නම්බර් එක එකකින් වැඩි කරනවා. මුල්ම නම්බර් එක 1යිනේ. ඒතකොට නම්බර් එක සමාන වෙන්නේ නම්බර් ධන 1. ඒතකොට කීයද ඒකේ උත්තරය? එතන 2 වෙනවා නේද? ඊට පස්සේ ආපහු අපි අනතර අපි බලනවා ඒ නම්බර් එක 5ට හෝ සමාන අඩුද? 5 හෝ ඊට සමානද? අඩු හෝ සමාන වෙන්න ඕනේ නේද? අපි මොකද 5 දක්වා අපි යනවා. නේද? එතකොට ඊට පස්සේ එහෙම නැත්නම් අපි කියනවා එහෙම නෑ තාම. ඒ නිසා අපි අහපුව උඩට ගිහිල්ලා ආයෙත් මේ කාර්යය නැවත වතාවක් කරනවා. ආයෙත් මෙතෙන්ට එනවා. තාම 5 වෙලා නෑ. ඒ නිසා නැවත වතාවක් ගිහිල්ලා එක කරනවා. එතකොට මේක කී සැරයක් කරනවද? මේ ක්‍රියාවලිය කී සැරයක් කරනවද? හා? කී සැරයක් කරනවද? ඇයි කී සැරයක් කරනවද? 5 තමයි නේද? 5 වතාවයිනේ කරන්නේ නේද? මොකද 1 සිට 5 දක්වා වූ අවස්ථා ගණනක් පමණයි මේ සඳහා අපි භාවිත කරන්නේ. ඒ නිසා තමයි අපි මෙතනදී කන්ඩිෂන් එකක් දෙනවා. අපි කන්ඩිෂන් එකක් දෙලා කියනවා මේ නම්බර් එක 5ට වඩා අඩු හෝ සමාන නම් විතරයි අපි නැවත
ඒ කාර්යය කරන්නේ. දැන් ඒක පහට අඩු හෝ සමාන වුණු ගමන්ම අපි අපේ ක්‍රියාවලිය නවත්තනවා. නවත්තලා අපේ අගය මොකද්ද කියන එක අපි ඊට පස්සේ ඩිස්ප්ලේ කරලා බලනවා. මොකද අපේ අගය. එතකොට අපේ ක්‍රියා වැඩ කොටස ඉවරයි නේද? එතකොට අපි පටන් ගන්නවා. අපි මුල්ම අගයන් ටික ඒවට දෙනවා. මෙන්න මේවයි මේකේ මුල්ම අගයන් ටික ෆැක්ටෝරියල් අගය 1යි, නම්බර් එක 1යි. ඊළඟට අපි මෙතන කරනවා කාර්යයන් දෙකක්. ෆැක්ටෝරියල් අගය ගණනය කරනවා. එහෙම නැත්නම් ක්‍රමාරෝපිත අගය ගණනය කරනවා. අර නම්බර් එක එකකින් වැඩි කරනවා. නැවත වතාවක් බලනවා නම්බර් එක 5ට වඩා අඩුද කියලා. අහපව ගිහිල්ලා නෑ අඩු නෑ. ඒ නිසා අහපව ගිහිල්ලා මෙන්න මේ කාර්යය මෙහෙම අපි දිගටම කරගෙන යනවා. අවසානයේදී අපිට උත්තරේ ලැබෙනවා අර අපේ නම්බර් කියන අගය 5 හෝ ඊට සමාන වුණු ගමන්ම මොකද අපි එතනින් අපේ කාර්යය කරනවා. මොකද එහෙම අපි කරනවාම දැන්ම කරලා ඉවරයි. එමන අපි එතනින් වැඩේ නවත්තනවා. ඒතර මේ එකම කාර්යය කීප වතාවක් කිරීම සාමාන්‍ය ඔබට පරිගණකයේදී අත්‍යවශ්‍ය වෙන දෙයක්. දැන් මේ ක්‍රියාවලිය මට 10 ෆැක්ටෝරියල් අගය අපිට හොයන්න ඕනේ 10ට කියලා. මොකද අපි කරන්න ඕනේ වෙනස මේකේ? 10 ක්‍රමාරෝපිත අගය හොයාගන්න ඕනයි. මොකද දැන් කරන්න ඕනේ මේකේ? වෙනසයි කරන්න තියෙන එක වෙනසයි. මොකද්ද වෙනස? 10 වතාවක් ඕක. අයියෙන් කියන්නේ මොකද්ද වෙනස දුව? 10යි නයික වෙනකන් ඉලක්කම් අරගෙන. ඔව්. එතකොට ඒ කාර්යය කෙරෙන්නේ මෙන්න මෙතන. දැන් මෙතනදී අපි කරන්නේ මේ ගැලීම් සටහනේදී වැදගත්ම තැන තමයි එකම තැනයි මෙන්න මෙතන. නේද? දැන් එතන අපි වෙනසක් කරොත් එහෙම උදාහරණයක් විදිහට මම මේ සංඛ්‍යාව 10 කරොත් එහෙම මට මොකද්ද ලැබෙන්නේ? මේ සංඛ්‍යාව 10 කරොත් මට මොකද්ද ලැබෙන්නේ ඊට පස්සේ? වෙන කිසි දෙයක් මට කරන්න අවශ්‍යද මේ ගැලීම් සටහන තුල? ක්‍රමාරෝපිත අගය 10ට සඳහා හොයනවා නම් අපි ඔච්චරයි නේද කරන්න ඕනේ? මම කොච්චර පරිගණකයේ පහසුද ඊට පස්සේ? 1000ට 10000ට ලක්ෂයට දසලක්ෂයට හොයන්න බෑ. නමුත් පරිගණකයට අපි උපදෙස් දෙන්න පුළුවන්. ඊළඟට මොකද්ද? ඊටාම සරලයි. එකම තැනක විතරයි අපිට වෙනසක් කරන්න තියෙන්නේ. ඒ මොකද්ද? මේ සංඛ්‍යාව තමන්ගේ සංඛ්‍යාව සඳහා වෙනස් කිරීම පමණයි. නේද? දැන් මේ ගැලීම් සටහනක් ඇඳගත්තාම මේ ගණනය කිරීම සඳහා අපිට තව කිසි දෙයක් කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ මොකද්ද? ඒ අවශ්‍ය තැන වෙනස කර ගැනීම පමණයි. ඉතින් මේ ගැලීම් සටහනේ කරන වෙනසම තමයි අපේ අවසානයේදී පරිගණකයේදී භාවිතා කරන පරිගණක ප්‍රක්‍රමණවල එහෙම නැත්නම් කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් වල අපි කරන්නේ ওই වෙනස විතරයි. මට ෆැක්ටෝරියල් අගය 3ට හොයන්න උනත්, 5ට හොයන්න උනත්, 7ට හොයන්න උනත්, 10ට හොයන්න උනත්, 15ට හොයන්න උනත් කිසි වෙනසක් මම වැඩි වෙනසක් කරන්න වෙන්නේ නැහැ. පොඩිම වෙනසයි කරන්න තියෙන්නේ මොකද්ද? අර ස්ටේට්මන්ට් එකේ අගය වෙනස් කිරීම පමණයි නේද? දැන් බලන්න එතකොට අපි ගැලීම් සටහනක් ඇඳගත්තාම අපිට ඉතාමත් පහසුවෙන් පුළුවන් ඒ සඳහා අවශ්‍ය වෙන කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් එහෙම ඒ ක්‍රම වේදය අපිට ක්‍රම ලේඛනය අපිට හදලා දෙන්න. දැන් මෙතනදී ඔබට පේනවා එකම දේ කීප වතාවක් සිද්ධ වෙනවා. දැන් මෙතන අපි කරන්නේ මොකද්ද? if number less than or equal 10. එහෙමනම් අපි මේ වැඩේ නවත්තනවා. නෑ සමායන එහෙමනම් තාම අඩු 10ට අඩු නිසා අපි ගිහලා නැවත මේ කාර්යය කරනවා. එතකොට මේක මොකද්ද? එකම දේ නැවත සිද්ධ වෙන ක්‍රියාවලියක් තුළ. එතකොට මෙතන කොහොමද ඒක බැලුවේ? if කියන කන්ඩිෂන් එක. ඒතර පරිගණක භාෂාවක් නකත් කරනකොට අපිට තියෙනවා එවැනි සිතා ගැනීම කීපයක්. if එහෙමනම් මෙහෙම කරන්න. එහෙනම් එහෙමනම් මෙහෙම කරන්න. දැන් බලන්න අර අපි කියපු අර විදේශිකයාගේ සංචාරකයා ගැටලුව. අපි කිව්වේ මොකද්ද? සංචාරකයා මුහුදු වෙරළට යන්න මුහුදු වෙරළට සමාන්තර පාරක යනවා. හැබැයි මේ පාර යනකොට ඔහුට මුහුදු වෙරළ පිළිබඳ කිසිම හැඟීමක් නැහැ. ළඟපාතක නෙමෙයි ඈතක තියෙන්නේ. දැන් මේ පාර දෙකේ යනකොට දැන් එයාට විශ්වාස නැහැ කොයි පැත්තටද මුහුදු වෙරළට හැරෙන්න ඕනේ කියලා. දැන් මෙහෙම යනකොට මගදී අපිට හම්බ වෙනවා අපේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් කියන්නකො. ඔහුගෙන් අහනවා මුහුදු වෙරළට යන පාර මොකද්ද කියලා. හරිද? ඒතර මුහුදු වෙරළට යන පාර හැවුවාම ඔහුත් උත්තරයක් දෙනවා මෙන්න මෙහෙම. ඔහොම යන්න ඉස්සරහට තියෙනවා හන්දියක්. එතන ගෙදරක් තියෙනවා. ඒ ගෙදරින් අහලා බලන්න. ගෙදරින් ඉන්නවා දෙන්නේ සහෝදරයෝ, නියුන් සහෝදරයෝ දෙන්නම එක වගේ. හැබැයි එක්කෙනායි උත්තර දෙන්නේ එකම ප්‍රශ්නෙට විතරයි උත්තර දෙන්නේ.
තේරුණාද? හැබැයි එතන එක්කෙනෙක් හැම වෙලෙම බොරු කියනවා. ඕකයි දුන්න උත්තරේ. දැන් සංචාරකයා කල්පනා කරනවා මේ උත්තරේ ටිකක් ගැටලු සහගතයි නේද? ගෙදර සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. නියුන් සහෝදරයෝ කවුද කියලා හඳුන ගන්නත් බෑ. එක ප්‍රශ්නෙටයි උත්තර දෙන්නෙත්. ප්‍රශ්න දෙකකට උත්තර දෙන්නෙත් නැහැ. හැබැයි එක්කෙනෙක් බොරු කියනවා. වැදගත්ම තැන එතන. එක්කෙනෙක් බොරු කියනවා. දැන් කවුද බොරු කියන්නේ කියලා අඳුරා ගන්නෙත් නැහැ. දැන් කොහොමද උත්තර සංචාරකයා හැබැයි ගෙදරට ගිහිල්ලා එක්කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහලා උත්තරේ ලබාගෙන එයා නිවැරදි විදියට මුහුදු වෙරළට යනවා. හිතන්න පුළුවන්ද අපේ දූ දරුවෝ? මම හිතන්නේ හිතන්න ඇති. කොහොමද මේ ප්‍රශ්නෙට ගැටලුවට විසඳුම් ලබා ගත්තේ? මෙතන තියෙන තර්කය. හිතන්න පුළුවන්ද? දැන් සංචාරකයා එක ප්‍රශ්නයක් අහන්නත් ඕනේ. දැන් අයියද මල්ලිද බොරු කියන්නේ කවුද කියලා අඳුරන්නෙත් නැහැ. ඉතින් සංචාරකයා ප්‍රශ්නයක් හිතාගෙන ගිහිල්ලා ප්‍රශ්නයක් අහනවා. ඔහු අහනවා ඒ දෙන්නගෙන් කවුරු හරි කමන්නේ නැහැ එක්කිනාගෙන් අහනවා ප්‍රශ්නයක්. ඔබේ සහෝදරයාගෙන් මුහුදු වෙරළට යන පාර මොකක්ද කියලා ඇහුවොත් ඔබ දෙන පිළිතුර මොකක්ද? දැන් හිතලා බලන්න. ඔබේ දැන් අහනවා සංචාරකයා ගෙදරින් ඔබේ සහෝදරයාගෙන් මුහුදු වෙරළට යන පාර ඇහුවොත් ඔබ මට දෙන පිළිතුර මොකක්ද? හරිද? දැන් එතනත් එයා පොඩි තර්කානුකූලව තමයි ප්‍රශ්නේ ගොඩනැගුවේ. ගොඩනගලා දැන් එයා දෙන උත්තරේ මොකක්ද කියලා ඔයගොල්ලෝ කල්පනා කරන්න. සංචාරකයා මොකද කරන්නේ? ඒ දෙන උත්තරේට ප්‍රතිවිරුද්ධ දිශාවට යනවා. එතකොට ඔහු නිවැරදිව මුහුදු වෙරළට යනවා. දැන් හිතලා බලන්න මොකද්ද මෙතන උනේ කියන එක. ඒක තාම තර්කානුකූලව හිතන්න ඕන දෙයක්. මම උත්තරේ කිව්වා. දැන් ඕගොල්ලන්ට තර්කානුකූලව මේක කොහොමද සිද්ධ වුනේ කියලා දැන් කල්පනා කරලා බලන්න. ඒ නිසා අපිට තර්කය හරි වැදගත්. එවැනි අවස්ථාවලදී අපිට හැම වෙලේම අවශ්‍ය වෙනවා මේ if then else කියන condition එක. if then else. එහෙමනම් මෙහෙම කරන්න, එහෙම නැත්නම් මෙහෙම කරන්න. එන්න. දැන් සංචාරකයාත් ඒ වගේ ප්‍රශ්නයක් තමයි ඇහුවේ. අහලා තමයි උත්තරය අරගෙන ප්‍රතිවිරුද්ධ දිශාවට ගියේ. මොකද ප්‍රශ්නේ එතකොට අපිට ලැබෙනවා කොයි පැත්තෙන් කොහොම වුණත් බොරු කියන එක්කෙනා ප්‍රශ්නය අහුවත් ඇත්ත කියන එක්කෙනාගෙන් ප්‍රශ්නය අහුවත් මොකද අහවලාගෙන් අහලානේ කියන්නේ. ඔබේ සහෝදරයාගෙන් අහුවොත් ඔහු දෙන පිළිතුර මොකද්ද? ඒකට මේක කොයි පැත්තට ගියත් සහෝදරයා බොරු කියන එක්කෙනා අපිට අහුවෙලා කොහෙන් ගියත් බොරුවක් ලැබෙනවා. බොරු අනිත් පැත්තට ගියාම ඇත්ත ලැබෙනවා. ඉතින් මේ වගේ තර්කානුකූලව හිතන් අපි තමයි මේ පරිගණක ප්‍රක්‍රමණවලදී කම්පියුටර් ප්‍රෝග්‍රෑමින්ග්ස් වලදී අපිට ඉතාමත් වැදගත් සංකල්පයක් අපිට අවශ්‍ය වෙනවා if then else. දැන් මෙතන මොකද්ද මේ තියෙන්නේ? if නිකන් හිතන්න if number less than or equal to 10 then go back else go down. නේද? if number less than or equal to 10 then go up, do the calculation again. If it is not else print factorial. දැන් තේරෙනවද if then else එක වැඩ කරන්න හැටි? අපි නොහිතුවට ඔයගොල්ලෝ හිතුවේ නැහැ. එහෙම හිතුවේත් නැහැ. නමුත් දැන් ඔයගොල්ලන්ට මතක තියාගන්නවා පරිගණක උපදෙස් දීමේදී මේකම ප්‍රමාණවත් නැහැ. මෙහෙම කීම අපි කියනෝනේ if the number is less than or equal to 10 then go up or else go down. මේ තමයි පරිගණකයට අපි උපදෙස් දෙනකොට තර්කයක් මත ගොඩනගා ගන්න පුළුවන් දේවල්. තර්ක තමයි අපි ජීවිතේ හැමදාම තියෙන්නේ නේද? හැමදේම උදේට වැස්සොත් ඉස්කෝලේ යන්න බෑ. එහෙමනේ. බස් එක ආවේ නැත්නම් වෙලාවට ඉස්කෝලේ යන්නේ නැහැ නේද? හැමදේම අපේ දවල්ට බඩ එකක් කුමක් හැදුනොත් බත් කන්න බෑ නේද? ඔහොම වගේ හැම වෙලේම අපේ තියෙන්නේ එහෙම වුණොත් මෙහෙමයි මෙහෙම වුණොත් එහෙමයි. ඒ නිසා තර්කානුකූලව ගොඩනැගීම පරිගණක විද්‍යාවේදී ඉතාමත් වැදගත් වෙනවා. ඔබ ගැලීම් සටහන් අඳිනකොට මේවා එකක් නෙමෙයි ඕනෑම සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. ගැටලුවකට විසඳුමට many if then else conditional statements එකට වැඩි තියෙන්න පුළුවන්. මේ ඇතුළෙත් තව තියෙන්න පුළුවන්. තේරෙනවද? එහෙනම් අපිට ඒ ගැන වැඩි කලබල වෙන්න ඕනේ නැහැ. එතකොට මෙතනදී මොකද්ද වෙන්නේ? එකම දේ නැවත සිදුවීමක්. දැන් if then else වලින් මෙහෙම කරාට අපිට පුළුවන් මේක තමත් විදිහකට කරන්න. එකම දේනේ රිපීට් වෙන්නේ. එකම දේ නැවත සිද්ධ වෙනවා. එහෙමනම්
අපිට ගැලීම් සටහන් වලදී මේ විදිහට සටහන් කරත් අපි කේතයක් විදිහට මේක ඉදිරිපත් කරන්න යනකොට අපි කියන ව්‍යාජ කේත එහෙම නැත්නම් pseudo code ඒ විදිහට මේක ඉදිරිපත් කරන්න අපිට තවත් ක්‍රමවේද තියෙනවා. උදාහරණයක් විදිහට while කොහොමද අපි ඒක භාවිත කරන්නේ? while කියන අපිට තවත් තියෙනවා විශේෂ කේතයක් keyword එකක්. if then else ඒවා කේත keyword. ඒ වගේම while do until while if this is so do until this. එහෙමත් කියන්න පුළුවන් නේද? එතකොට අපිට තියෙනවා while do. කියන්නේ while මෙසේ වෙනවා නම් දැන් බලන්න මෙතන මේක පිළිහිතන්න පුළුවන් නේ. while the number is less than 10 or equal number is less than or equal to 10. while එසේ සිදුවෙන අවස්ථාවලදී එහෙමනම් මේ ටික කරන්න. එසේ සිදු නොවන අවස්ථාවලදී මේ ටික කරන්න නේද? අපිට if then else වගේම අපිට මෙතන යොදන්න පුළුවන් while the number less than or equal to 10. නේද? වැරද්දක් නැහැ නේද ඒකේ? එතකොට අපිට තියෙනවා while do කියන තවත් එකම දේ නැවත නැවත කරන්න පුළුවන් ක්‍රමවේදයක්. ඕකේ අනිත් පැත්තක් තියෙනවා. do while. do something till this condition is true. නේද? do something till this condition is true. එතකොට do while do. එතකොට පොඩි වෙනසකුත් තියෙනවා. පසු ඔබට තේරෙයි do කියන්නේ කරන්න මොකුත් කන්ඩිෂන්ස් හිතන්න එපා. වැඩේ කරන්න ඊට පස්සේ බලමු මොකද වෙන්නේ. තේරෙනවද? දැන් මෙතන එහෙම නෙමෙයි. මේ කන්ඩිෂන් එක හරිනම් විතරක් මේක කරන්න නැත්නම් එපා. do කියන එකේදී එහෙම නෙමෙයි. කලින් වැඩේ කරලා බලන්න දැන් මොකද වෙන්නේ කියලා. තව ඉස්සරහට කරගෙන යනවාද කියලා. ඒතර do එකේදී හැම වෙලේම එක වතාවක් ඒ කාර්යය සිද්ධ වෙනවා. ඊට පස්සේ තමයි බලන්නේ අපි ඒක කළ යුතුද නැද්ද තව දුරටත්. while do එකේදී කලින් බලනවා අපි මේක කරන්න ඕනද නැද්ද? බලලා කරන්න ඕන නම් විතරයි අපි ඒ ටික කරන්නේ නැත්නම් අපි නොකර ඉන්නවා. පොඩ්ඩක් ඔන්න කල්පනා කරන්න මේ දෙක කරගෙන යන ආකාරය. ඔය do while do කියන එක අපිට හරි වැදගත්. මොකද එකම දේ නැවත නැවත කරන්න අවශ්‍ය වෙන අවස්ථාවලදී අපිට මෙන්න මේ වගේ අවස්ථාවලදී අපිට සිද්ධ වෙනවා එවැනි විශේෂ වූ කේත භාවිත කරන්න. දැන් මෙන්න මේකයි ඒකේ ක්‍රමවේද කියන භාවිතා කළ යුතු ආකාරය. while the condition, then sequences of statements, and then the end of it. මේක තව දේවල් කරන්න පුළුවන්. දැන් මේක ඇතුළේදී මොනවද දැන් මෙතන කරන්නේ අපේ උදාහරණයේ විදිහට? මෙතනදී මොනවද කරන්නේ අර කලින් උදාහරණයේ විදිහට? ස්ටේට්මන්ට් දෙකක් තියෙනවා නේද? මොනවද ඒ දෙක? ෆැක්ටෝරියල් සමානයි ෆැක්ටෝරියල් වැඩි කිරීම නම්බර්. ඊළඟට නම්බර් සමානයි නම්බර් ප්ලස් 1. අනේ ඒ දෙක කරන්නේ කොතනද? ඒ දෙක කරන්නේ මෙන්න මෙතනදී. මේ sequence of statements. මේක මොකද්ද? condition එක. අපි කලින් උදාහරණ condition එක මොකද්ද? මතකද? මොකද්ද condition එක? number less than or equal to 5 or 10 whatever the number. නේද? ඒක තමයි condition එක. ඒතර මෙතෙන්ට එනවා while the number less than or equal to 5 do this, and that is the end of it, and then you do the rest. නේද? එහෙම නේද? පැහැදිලිනේ? අපැහැදිලිකමක් තියෙනවද එතන? කියන්නේ දුවල පුතාලට? දුවල පැහැදිලිද කෙරවලම? පැහැදිලි නේ? එතකොට දැන් ඒක අපි දැන් කලින් අපි දැන් ඒක අපි පියවරෙන් පියවර අපි සටහන් කරනවා. දැන් බලන්න අපේ කලින් ගැටලුවේ මෙතන තියෙන එක දැන් අපි වෙනත් ආකාරයකට ඔන්න දැන් මේ අර රූප සටහන පරිගණකයට දෙන්න විදිහක් නැහැ. ගැලීම් සටහන පරිගණකයට ඉදිරිපත් කරන්න විදිහක් නැහැ. නමුත් පරිගණක ඉදිරිපත් කරන්න කිසියම් වූ පරිගණකයේ දන්නා භාෂාවක් අපි භාවිත කරන්න ඕනේ. ඒ පරිගණකයේ දන්නා භාෂාවට යන්න කලින් අපි දැනගන්න ඕනේ කොහොමද මේ ගැටලුව විසඳගන්නේ අපි දන්න භාෂාවකින්. මොකද අපි දන්න භාෂාව අපි ඉංග්‍රීසි කියලා. දැන් ඔන්න අපි කියනවා. මොනවද අපි කියන්නේ? පළමුවම අවස්ථාව මොකද්ද?
මේ ෆැක්ටරල් කියන වේරියබල් එක අපි 1යි කියලා කියනවා. ඊළඟ නම්බර් කියන වේරියබල් එක 1යි කියලා කියනවා. ඊළඟට අපි කියනවා do සමාන while number less than or equal to 5 මෙන්න මේ දෙක කරන්න. මොනවාද මේ දෙක? factorial is equal to factorial multiply by the number. ඊළඟට number is equal number plus 1. මෙතන while loop එක ඉවරයි. නමුත් condition එක තාම සම්පූර්ණ වෙලා නැහැ නේද? ඇයි අපි පටන් ගත්තේ number කියන එක එකෙන්. එතකොට මේක තාම ඉවර නැහැ. එතකොට මෙයා අහපව යනවා. මොකද දැන් මෙතන number එක දෙක වෙලා නේ. අහපව ගිහිල්ලා තවත් මේක පහට වඩා වැඩි නැහැ. ඒ නිසා ආයෙත් මේ දෙයම කරනවා. ආයෙත් එනවා. මේ number එක 3 වෙනවා. මේක ගණනය වෙනවා. අහපව උඩට යනවා. number එක 3යි. තාම නැහැ අපිට 5 උනේ. ආයෙසරයක් එනවා. මෙතනින් 4 වෙනවා. උඩට යනවා. තාම 5 වෙලා නැහැ. ආයෙත් පල්ලෙහාට එනවා. දැන් 5 වෙනවා. උඩට යනවා. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? number less than or equal to 5 කියන condition එක true වෙනවා. එතකොට මොකද වෙන්නේ? එයා ඒ කටයුත්ත එතනින් නවත්තනවා. නවත්තලා කොතෙන්ද දෙන්නේ? display. දැන් අර අපේ ගණනය කරන ලද ක්‍රමාප්‍රෝපිතාගය අපිට පෙන්වනවා, අපිට දකින්න සලස්වනවා. බලන්න අපේ මුලින් තිබිච්ච ගැලීම් සටහන අපි කේත ක්‍රමයකට, මේකට අපි කියනවා pseudo code, එහෙම නැත්නම් ව්‍යාජ කේත කියලා අපි භාවිත කරනවා. ඒතර මේ ගැලීම් සටහනේ තිබිච්ච රූපය අපි පරිවර්තනය කරගන්නවා තා සරල ආකාරයකට. දැන් ස්ටේට්මන්ට් කීයක් තියෙනවද මෙතන? මේකේ ස්ටේට්මන්ට් කීයක් තියෙනවද? දැන් පරිගණකයේ පැත්තෙන් අපි හිතනකොට ප්‍රෝග්‍රෑමර් කෙනෙක්, කම්පියුටර් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙනවා නම් දැන් ඔන්න මම ප්‍රශ්නයක් අහනවා දුල පුතාලගෙන්. මෙතන ස්ටේට්මන්ට්ස් කීයක් තියෙනවද? කීයක් තියෙනවද? 5ද? නෑ, මෙතන තවත් උප කේත දෙකකුත් තියෙනවා. ඒතර මොකද්ද අපේ සම්පූර්ණ කේත සංඛ්‍යාව? මෙතෙන්ටත් එකක් එන්න ඕනේ. හොඳද? සමා වෙන්න ඕනේ. මෙතෙන්ටත් එකක් එන්න ඕනේ. ඒතර සම්පූර්ණ කේත සංඛ්‍යාව 6 දන්න 2 අපිට තියෙනවා. අපිට ස්ටේට්මන්ට්ස් කීයද? 8ක්. ඒතර ස්ටේට්මන්ට් 8කින් අපිට පුළුවන් පරිගණකයට ෆැක්ටෝරියල් අගය නැත්නම් ක්‍රමාරෝපිත අගය සොයා ගැනීම සඳහා අවශ්‍ය වෙන උපදේශ මාලාව ලබා දෙන්න. දැන් අර දුව කලින්ම කිව්වා 5 වැඩි කිරීම, 4 වැඩි කිරීම, 3 වැඩි කිරීම, 2 වැඩි කිරීම එක. නිකන් බොහොම සරලයි. එක ස්ටේට්මන්ට් එකක් වගේ නේද? එක ලයින් එක කියාගෙන ගියා. නමුත් පරිගණකයට අපි ඊට වැඩි ක්‍රමානුකූලව පියවරෙන් පියවර කියන්න ඕනේ. මොකද පරිගණක අපිට අවසානයේ පිළිතුරක් ලබා දෙනවා. ඒ පිළිතුර කොහෙද තියාගන්නේ කියන එක පරිගණකයට අපි කියන්න ඕනේ නේද? මොකද පරිගණක කියන්නේ මිලියන් ට්‍රිලියන ගානක මතක තබා ගන්න තැනක්නේ. ඒතර මේ මතකයේ කොහේ හරි තැනක අපි කියන්නේ මෙන්න මෙතනයි අපේ මතකයේ, මෙන්න මෙතන තමයි අපේ උත්තරේ තියාගන්න ඕනේ. කොතනද ඒ උත්තරේ තියාගන්නේ දැන් මේකේ විදිහට? මේ ෆැක්ටර් කියන වේරියබල් එක. ෆැක්ටර් කියන වේරියබල් එක තුල තමයි අපිට. නමුත් මේක මතක තියාගන්න, මේක pseudo code එකක්. මේක ව්‍යාජ කේතයක්. මේ පරිගණකේ මේක අඳුරන්නේ නැහැ. මේක අපි විතරයි අඳුරන්නේ. නමුත් පරිගණකයට මේක හඳුනා ගැනීම සඳහා ඔබට තවත් වැදගත් වූ පරිගණක භාෂාවක් ඉගෙන ගන්න සිද්ධ වෙනවා ඉදිරියේදී. ඒ පරිගණක භාෂාවේ තියෙන කේත, ඒ නියමාවලීන් නිසි ලෙස භාවිත කරගෙන පරිගණකයට මේ ගැටලුව දෙන ආකාරය අපි ඉදිරි වැඩසටහනකදී අපි බලමු. එතෙක් අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ ආකාරයට ගැටලුව निराකරණය කරගන්න ආකාරය පැහැදිලිව දැක ගන්න. දැනගන්න. දැන් ආරම්භයේදී ඔබට අපි මෙහෙම කර යුතුමයි කියලා අවවාද කරනවා. ගැලීම් සටහනක් ඕනේ. ව්‍යාජ කේතේ සකස් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ඔබට අවසර දෙන්නේ අර නියම කේත ක්‍රමය භාවිත කරන්න ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක පරිගණක ප්‍රක්‍රමන වල භාවිත කරනවා. මොකද එහෙම නැත්නම් මේ ක්‍රමය හොඳට පරිශීලනය කරේ නැත්නම් දිනු කරගත්තේ නැත්නම් ඔබට ඉදිරියේදී තව විශාල ලොකු ගැටලු විසඳන්න ගියාම අර හරියට ක්‍රමවේදය ක්‍රමානුකූලව අනුගමනය කරන තැනකට අවිල්ල නැහැ. නමුත් ඔබ හොඳ දක්ෂ කම්පියුටර් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වුණොත් මම හිතන්නේ මෙච්චර සුළු දේවල් ගැන හිතන්න ඕනේ. ඔබ දන්නවා ඔබට තියෙන ස්ටේට්මන්ට් ටික ඒ පියවරයන් ටික කෙලින්ම දන්න භාෂාවකින් ලියාගෙන එක. ඔබ සාමාන්‍ය ඔබ හොඳ දක්ෂ
පරිගණක ක්‍රමවේද සකස් කරන්නේ මුදවසකට ඔබට පුළුවන් ඔබ ඉංග්‍රීසි වලින් වාක්‍ය රචනයක් ලියනවා වගේම අරකට අපිට ඔබට ලියාගෙන යන තැනට අවස්ථාව ලැබෙනවා. දැන් මම ඔබට මෙතනදී කතා කරේ මේ එක ක්‍රමවේදයක් මේ වාගේ අවස්ථාවකදී. The while number less than or equal to 5 then do this else do this. නේද? If the number less than or equal to 5 do this අපි කිව්වොත් else do this. එහෙම නැත්නම් while the number is less than or equal to 5 do this otherwise do this. හරිද? අන්න ඒක තමයි මේ while කියන කේත ක්‍රමය while කියන conditional අවස්ථාවේදී අපි භාවිත කරන්නේ. නමුත් මේක කරන්න තවත් ක්‍රම තියෙනවා. අනිත් ක්‍රම මොකද්ද මම කලින් කිව්ව විදිහට do නේද? එතකොට ඒකේ තියෙන්නේ do condition එකක් නැහැ. do while the condition is true. ඒක අනිත් පැත්තට එන්නේ. මෙතෙන්ට අපිට do කියලා while the condition කියන එක මෙතෙන්ට එනවා. ඒතර ඒකේ අර මුල් කොටස අපිට හැම වෙලේම වරක් සිද්ධ වෙනවා. හරි? ඊට පස්සේ තමයි දෙවෙනි අවස්ථාවට යන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න මෙන්න මේ දෙකේ වෙනස අපිට ඉතාමත්ම වැදගත්. ওই දෙක යොදා ගන්නා තැන අනුව ගැටලුවේ ස්වરૂපය අනුව අපිට පුළුවන් ඒ දේ කරගන්න. හරිද? හොඳයි. අපි මේ අනිත් විදිය බලමු. මොකද අනිත් විදිය? අපිට තවත් දෙයක් තියෙනවා. මොකද එකම දෙයමනේ කරන්නේ. මේ සීඩෝ කෝඩ් ලියනකොට පරිගණක භාෂාවේ තියෙන ක්‍රමවේදයි භාවිත කරනවා. දැන් මේ ගැටලුවම අපි කලින් දුටු ගැටලුවම අපිට තව විදිහකට කරන්න පුළුවන්. මොකක්ද ඒ විදිය? දැන් මම කලින් කිව්වා do while. දැන් මෙතන බලන්න repeat until the condition is given here. අපි පටන් ගන්නකොට අපිට තියෙන ස්ටේට්මන්ට්ස් දීගෙන යන්න පුළුවන්. ඒක බලන්නේ අපිට තව ඉදිරියට යන්න ඕනද කියන එක මෙතනදී. දැන් මේක බොහෝ දුරට අර මා කලින් පෙන්නපු while එකට සමානද? මේකට සමානද? හ්ද නැද්ද? කියන්නේ නෑ නේද? හැබැයි මේක do while වුණා නම් මේක තාමත්ම සමානයි. ගැලපෙනවානේ. දැන් repeat until. බෑ repeat කරන්න අපිට කියන කොටසක්. මෙන්න මේ ටික repeat කරන්න. මොනවද මෙතන repeat කරන්න අපි කලින් උදාහරණ විදියට? අපි නැවත නැවත කරන කාරණයක් මොනවද මෙතන කලින් උදාහරණ විදියට? දැන් ඔබ හොඳට දන්නවා. මොනවද? දුව ඉස්සලා කිව්ව දෙයමයි නේද? 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 factor සමානයි factor සමාන factorial සමානයි factorial into number. ඒ දෙයම තමයි මෙතන වෙන්නේ. දැන් බලන්න මේ අවස්ථාවේදී අපි ඒකත් අපි හරව ගමු අපේ අර කේත ක්‍රමයට. කලින් දෙයමයි. කලින් දෙයම නේද? හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මොකක්ද ඒ වෙනස? repeat එකෙන් අපි පටන් ගන්නෙ until එකෙන් අපි ඉවර කරන්නේ. until the number less than or equal to 5. එකම දෙයමයි වෙන්නේ. ඒ දෙකේ කිසි වෙනසක් ඔබට පේනවද? නැහැ. වෙනස මොකද්ද? අපි භාවිත කරන කේත repeat until. කලින් එකේ අපි කරේ do while. ඊට කලින් අපි ඉදිරිපත් කරේ while do. තේරුණාද? අනේ නිසා මෙන්න මේක ඉතාමත් වැදගත් වෙනවා අපිට පරිගණක ක්‍රමවේදයන් සකස් කරනකොට. දැන් මේක මෙතනින් එහාට අපි හරවන්න ඕනේ පරිගණකයේ දන්නා භාෂාවකට. පරිගණක දන්නා භාෂාවක් කියන්නේ අපි අර කලින් කිව්ව විදිහට යාන්ත්‍රික භාෂාව. හැබැයි යාන්ත්‍රික භාෂාව අපිට හසුරවන්න පුළුවන් කමක් නැහැ. මොකද යාන්ත්‍රික භාෂාවේ තියෙන්නේ මිලියන ගාණක් වූ බිංදු සහ එක ඒවා නේද? ඉතින් අපිට ඒවා මතක තියාගන්න කිසිම විදියක් නැහැ අපේ මතකයට අපි එච්චර බුද්ධිමත් නැහැ. ඒ නිසා අපි ඒ තැන් වලට අපි ආදේශ කරගන්නවා අපිට මතක තියාගන්න පුළුවන් පුංචි පුංචි කේත. අන්න ඒ වාගේ මතක තියා ගැනීම සඳහා භාවිත කරන ලද කේත ක්‍රමයක් තමයි අපි දැන් මෙතනදී ඉගෙන ගන්න repeat until, do while do, if then else. මේ හැමදේම අපි අවශ්‍යතාවයන් සඳහා අපි විසින් සකස් කරගෙන පරිගණකයට දැනුම් දීලා තියෙනවා, පරිගණකය කියලා තියෙනවා. මෙන්න මේ කේත ආවොත් එයා ඒක තමන්ගේ භාෂාවට පරිවර්තනය කරගෙන අපේ කාර්යය අපිට කරලා දෙනවා. දැන් මෙතන සිද්ධ වෙන්නේ එකම දෙයනේ. නැවත නැවත එකම දේ සිද්ධ වෙනවා. එහෙනම් බලන්න මේක
මොකද්ද මේ? අපි එතනදිත් අපි ඉදිරිපත් කරනවා තව අලුත් දෙයක්. For do this with this iteration. එන අපිට කරන්න ඕනේ කාර්ය 5 වතාවක් නම් මේ කාර්ය 5 වතාවක් කරන්න. අපිට අවශ්‍ය කාර්ය 10 වතාවක් නම් මේක 10 වතාවක් කරන්න. එතන මෙතනදී මේ iteration එහෙම නැත්නම් iteration කියන්නේ නැවත නැවත සිදුවිය යුතු වාර ගණන. කලින් එකේ මොකද්ද අපේ වාර ගණන? until the number is less than or equal to 5 නේද? මොකද වෙන්නේ අපි number එක 1 2 3 4 5 කියලා අපි වැඩි කරගෙන යනවා. දැන් මෙතන අපිට එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් කියන්න for number is equal to 1 till 5. දැන් බලන්න ඒකට අපි කේත දෙන හැටි. pseudo code එක එහෙම ව්‍යාජ කේතය අපිට දෙන්නේ මෙන්න මේ විදිහට. අපි එතනදී මොකද්ද කියන්නේ? for I කියලා අපිට අලුතෙන් variable එකක් එනවා. I going from 1 to 5. I එකේ සිට 5 දක්වා වැඩි වෙනකන් අපිට මේ දේ කරන්න පුළුවන්. අපිට මේ දේ කරන්න පුළුවන්. එකේ සිට 5 දක්වා වැඩි වෙනකන්. දැන් මෙතෙන්දි බලන්න අපි මේ නම්බර් එකත් වැඩි කිරීමත් අපි කරගෙනම යනවා. නේද? එහෙම කරන්න ඕනේද? ඔබට හිතනවද එහෙම කළ යුතුයි කියලා? ඇයි? එහෙම කළ යුතු නෑ කියලා මම කියනවා. ඇයි එහෙම අපිට අවශ්‍ය නම් මේක වෙනස් කරන්න පුළුවන්. කොහොමද වෙනස් කරන්නේ? අපි දැන් මේ I කියන එක 1 සිට 5 දක්වා වෙනස් වෙනවා. දැන් බලන්න මම මෙහෙම කරනවා. මේක පොඩි වෙනසකට ලක් කරනවා. කොහොමද වෙනස? මම මෙතන මේ නම්බර් කියන එක වෙනුවට මම මෙතන I කියලා ගන්නවා. simple I. අරගෙන මම මේ ඊළඟ මම අයින් කරනවා. මට අවශ්‍ය නැහැ ඒක. ඒතර මට මෙහෙම තවත් variable එකකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මොකක් වෙයිද? දැන් අපිට මේකේ පියවරයන් සංඛ්‍යාව අපිට අඩු කරගන්න පුළුවන්. මේක දෙවෙනි පියවර, මේක දෙකේ පළවෙනි පියවර. අපි මේක හදමු දැන්. මේක අපේ තුන්වෙනි පියවර, හතරවෙනි සහ පස්වෙනි පියවර. දැන් බලන්න මෙන්න මේ උදාහරණය ඔබ ගන්න. දැන් අපි කලින් පියවර 8කින් කරපු වැඩේ දැන් අපි පියවර 4කින් කරනවා. තේරෙනවද? අපිට මොකද්ද මෙතෙන්දට number කියන පැරාමීටර් එකට variable එකට වෙනුවට අපි පාවිච්චි කරනවා I කියන එක. ඒතර මේ for කියන repeat until loop එක. නැවත නැවත සිදුවන කාර්ය මේ I හැම වෙලේම පළවෙනි අවස්ථාවේදී එකයි. ඊළඟ අවස්ථාව නම් ඒක දෙක වෙනවා. දෙවෙනි අවස්ථාව. ඊළඟට මේ රවුමක් යනකොට ඒක 3 වෙනවා. ඊළඟට එනකොට ඒක 4 වෙනවා. අවසානයේදී ඒක 5 වෙනවා. ඒතර ඒ I කියන එක 1 2 3 4 5 කියන නිරායාසයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒ නිසා අපි I කියන එක මෙතෙන් තර ගන්නවා. ෆැක්ටරල් එක හොයන්න ෆැක්ටරල් සමානයි ෆැක්ටෝරියල් සමානයි ෆැක්ටෝරියල් into I. දැන් මේකෙදිත් මොකද වෙන්නේ අපිට කලින් ලැබිච්ච පිළිතුර ඉතාමත්ම නිවැරදිව ඒ ආකාරයෙන්ම ලැබෙනව නේද? දැන් බලන්න දූල පුතාලාද ගෙදර ගිහිල්ලා එහෙම නැත්නම් පාසලේදී එහෙම නැත්නම් කොතන හරි ඉඳගෙන මේක හදලා බලන්න. පියවරෙන් පියවර මේ මා කියෝ විදිහට මේක සිද්ධ වෙනවද? අර කලින් විදිහට සිද්ධ වෙනවද? මේ විදිහට සිද්ධ වෙනවද? මම හිතන්නේ ඒක සිද්ධ වෙනවා කිසිම ගැටලුවක් නැහැ. එහෙමනම් අපිට පුළුවන් අපේ ගැටලුව निराකරණය කරගන්න ඉතා අඩු පියවර සංඛ්‍යාවකින් අපි එතෙන්දි භාවිතා කරේ for කියන ක්‍රමවේදය. do while වත් while do වත් repeat until වත් නෙමෙයි for කියන එක අපි භාවිත කරේ. එහෙමනම් අපිට දුල පුතාට දැන් පේනවා පරිගණකයට ක්‍රමවේදයක් සකස් කරනකොට ගැටලුවක් निराකරණය කිරීමේදී ක්‍රමවේදයක් ගැන හිතනකොට වඩාත්ම සුදුසු අඩුම පියවරයන් සංඛ්‍යාවකින් අපිට ගැටලුව निराකරණය කරන්න පුළුවන් නම් නිවැරදිව මම හිතන්නේ ඒක තමයි හොඳම අවස්ථාව. එවනම් මම හිතන්නේ අද අපි ඔබගෙන් සමුගන්නවා. ඔබට සිද්ධ වෙනවා
මේ ක්‍රියාවලියන් ටික සිද්ධ වෙන්නේ කොහොමද කියලා තමන්ම කරලා බලන්න. එතකොට ඔබට තේරෙනවා පරිගණක උපදෙස් දීමේදී පියවරයන් නිසි ආකාරයට නිසි පිළිවෙලට ගොනු කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව. හොඳයි එහෙනම් අපි ඔබ සැමට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි නැවත දවසක හම්බ වෙමු.